පහුගිය ජනවාරි 8 වෙනිදා අපේ රටේ ඒ දූෂිත ඒකාධිපති පෞල් පාලනය පරාජය කරපු මැතිවරණයේ පසුව ඒ මැතිවරණය තුලත් මේ රටේ ජනතාවගේ ප්‍රධාන තේමා පාඨය වෙච්ච ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච මේ රටේ සිවිල් සමාජයේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ආචාර්යවරු, කතිකාචාර්යවරු, මහාචාර්යවරු, කලාකරුවන්, වෘත්තීය වේදීන් මේ සියලු දෙනා දේශපාලන පක්ෂ ස්වාධීන රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍යවේදීන් ඔබ අපි සියලු දෙනා එකතු වෙච්ච ප්‍රයත්නය තමයි මේ රටේ වංචාව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මහජන දේපල කොල්ල කන්නේ එක නවත්තන්න ඕනේ කියන අදහස. ඉතින් එතෙන් සිට පටන් ගත්ත ක්‍රියාමාර්ගයේදී අපි දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට පෙබරවාරි මාසයේ ඉඳන් ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ අපි පටන් ගත්තා. ජනවාරි 13 වෙනිදා ඉඳන් පැමිණිලි බාර දෙන්න අල්ලසා දූෂණ විමර්ශන කමිෂන් එකට. ඒ වගේම අපි පෙබරවාරි මාසේ පටන් ගත්ත දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට එතෙන් සිට පැමිණිලි බාර දෙන්න සූදානම් කටයුතු කළා. දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට මේ අවුරුද්ද ඇතුළත අපි පැමිණිලි 170කට ආසන්න ප්‍රමාණයක් බාර දීලා තියෙනවා දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට, ඒ වගේම අල්ලසා දූෂණ විමර්ශන කමිෂන් සභාවට, ඒ වගේම CID එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන ආයතන තුනට පැමිණිලි 170කට ආසන්න ප්‍රමාණයක් අපි බාර දීලා තියෙනවා. එතන මේ බාර දීපු පැමිණිලි සියල්ල පිළිබඳව අපි බාර දෙනකොට මේ පැමිණිලි බාර දුන්නේ මේ රටේ මහජන දේපල කොල්ල කෑමට සම්බන්ධ වෙච්ච දේශපාලඥයෝ, ඒ වගේම තමන් ළඟ හිටපු නිලධාරීන්, ඒ වගේම තමන්ගේ පවුලේ අය කියන මේ කාරණා එක්ක. අපිට ලැබිච්ච පැමිණිලි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපිට ලැබිච්ච පැමිණිලි සියල්ල අපේ නීතිඥ මණ්ඩල, ඒ වගේම අපේ ජාතික විධායක සභාව මේවා පිළිබඳව යම් සම්පින්ඩනයක් කරලා තමයි මේ ආයතන වලට අපි බාර දෙන්න කටයුතු කළේ. ඒතර ඔබ දන්නවා දැන් මේ වෙනකොට රට ඇතුලේ දූෂණය සම්බන්ධයෙන් එහෙම නැත්නම් හොරකම් සම්බන්ධයෙන් වංචා සම්බන්ධයෙන් තියෙන සාකච්ඡාව අලුත් වුණා එක වටේකින් මේ ඇවන්ගාඩ් සිදුවීමත් එක්ක. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සිට ආණ්ඩුව දැන් මැදිහත් වෙලා ඇවන්ගාඩ් එකට බාර දීලා තිබු සීමාසල යවන එක මේ ව්‍යාපාරය නාවික හමුදාවට නැවත බාර දුන්නා කියලා කිව්වා. හැබැයි මේ පිටිපස්සේ සිද්ධ වෙච්ච මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන පාටක් අපිට පේන්නේ නැහැ. අපි මේ පිළිබඳව පහුගිය දවසක අපි දූෂණ විරෝධී හඬ ලෙස දූෂණ විමර්ශන කමිටු ලේකම් කාර්යාලයට ගිහිල්ලා විමසුවා අපි බාර දීපු පැමිණිලි වලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් අපිට කිව්වා අපි යවපු ඒවා දූෂණ විමර්ශන කමිටු ලේකම් කාර්යාලයට ආපු පැමිණිලි ඒ අය සම්පින්ඩනය කරලා තොරතුරු රැස් කරලා FCID එකට කොටසක් බාර දුන්නා, CID එකට කොටසක් බාර දුන්නා, අල්ලසා දූෂණ විමර්ශන කමිෂනුවට එයාගේ බලය යටතේ නීතිය ක්‍රියාත්මක කරන කොටසක් බාර දුන්නා, පොලිස්පතිවරයාටත් කොටසක් බාර දුන්නා කියන අදහස. ඉතින් අපි මේ පිළිබඳව දිගින් දිගට මේ පිළිබඳව තොරතුරු හෙව්වා, විමසුවා. මේ පිළිබඳව ලැබිච්ච තොරතුරු සහ දැනට මේ හොරකම් වංචා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව සෑහීමකටපත් වෙන්නේ නැහැ. වගේම මාධ්‍යවේදී හිතවතුන් ලෙස ඔබත් ඒ පිළිබඳව යම් කනස්සල්ලකින් ඇති. මොකද්ද මේ වෙන්නේ? මොකක්වත් වෙන්නේ නැහැ. හොරු ඔක්කොම නිදැල්ලේ. එහෙම නැත්නම් හොරු ආපහු ආණ්ඩුවේ. හිරේ ඉන්න ඕන හදව කැබිනට් මණ්ඩලේ. මෙහෙමනේ තියෙන්නේ. හිරේ ඉන්න ඕන මිනිස්සු පාර්ලිමේන්තුවේ. එතකොට හැබැයි උසාවියක ඉඳන් නීතිය රටේ කොච්චර ක්‍රියාත්මක වෙනවා කියලා කියනවනම් සාමාන්‍ය අපේ රටේ නීතිය ඇතුලේ විනිශ්චයකාරවරයෙකුට නීතිය ක්‍රියාත්මක කරන සදා තියෙන සීමාවල් ඇතුලේ අනපනත් ඇතුලේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. උසාවියේ කටයුතු වලට බාධා වෙන නිසා හැසිරුණාට පස්සේ මාස ගණනක් හිරේ යවන්න පුළුවන්. එහෙම රටක අභියායද දහස් ගණනක් ගෙනල්ලා ඒවා පොලිසිය අත්අඩංගුවට අරගෙන පොලිසිය පරීක්ෂා කරලා ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොකර අවසානයේ ආයුධ ටික නාවික හමුදාවට බාර දීලා නඩු නැතුව යනවා. ඒ නිසා අපි මේ පිළිබඳව ඉතා විමර්ශනශීලී ලෙස තොරතුරු විශාල ප්‍රමාණයක් අපි රැස් කරගත්තා. ඉතින් අපිට ඔබත් එක්ක මේ තොරතුරු බෙදා ගන්න වගේම රටට මේ තොරතුරු කියන්න ඕනේ. ඒ වගේම දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපි ඉදිරියට මේ වංචා දූෂණ පිළිබඳව රට ඉස්සරහා මොනවද කරන්න යන්නේ කියන කාරණා පිළිබඳව තමයි අපිට ඔබට කියන්න උවමනා තියෙන්නේ අද. අපි බැලුවා අපේ රටේ මේ පිළිබඳව ජනවාරි 8 වෙනිදාන් පස්සේ මේ රටේ ජනතාව විවිධාකාරයට විවිධ පුද්ගලයන් තව දුරටත් අපිට මේ වෙනකොටත් තොරතුරු ගෙනත් දෙනවා.
ජනාධිපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ ජනාධිපති මන්දිරේ බංකරයක් හදලා තියෙනවා. බංකරේ හදන එක පුරාවිද්‍යා පනතට අනුව නීති විරෝධී. ඒ ඉදිකිරීම සම්බන්ධයෙන් ඒ ගොඩනැගිලි සම්බන්ධයෙන් ඒ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ වගේම මේ ඉදිකිරීමට විරුද්ධ වලටත් පුරාවිද්‍යා පනත අනුව නඩු දාන්න පුළුවන්. ඒ පිළිබඳව තොරතුරුත් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට විවිධ පුද්ගලයෝ අපිට විවිධ ආකාරයට මේ විදිහට තොරතුරු ගෙනත් දුන්නා. ඉතින් අපි මේවා විමර්ශනය කරද්දී අපිට දැනගන්න ලැබුණා අපේ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට ලැබිච්ච පැමිණිලි ප්‍රමාණය ඒගොල්ලොන්ගේ අදහස අනුව විශාල ප්‍රමාණයක් පැමිණිලි ලැබුණා. අපි තොරතුරු හොයද්දී ඒගොල්ලෝ ආයතනයක් ලෙස අදාළ තැන්වලට ඒ තොරතුරු කියලා තියෙනවා කියලා කිව්වා. නමුත් අපි දීපු තොරතුරු සහ අපිට ලැබිච්ච අනිත් තොරතුරු අනුව ඒ පැමිණිලි වලට නීතිය ක්‍රියාත්මක වීම, පොලිස්පතිවරයාට ලැබිච්ච පැමිණිලි වලට නීතිය ක්‍රියාත්මක වීම, CID එකට ලැබිච්ච පැමිණිලි වලට නීතිය ක්‍රියාත්මක වීම, අල්ලසා දූෂණ විමර්ශන කමිෂන් එක අවසන් කරන පරීක්ෂණ වල නීතිය ක්‍රියාත්මක වීම කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දකින්න ඇති මේ මාස 8ට දැන් ආණ්ඩුව කියන්න පුළුවන් මේ කල් ඕනේ, තව කල් මදි කිය. ජනවාරි 10 වෙනිදාන් පටන් ගත්ත අගමැතිවරයාගේ ආණ්ඩුවේ ඉඳන් අද වෙනකන් ඉන්නේ ඒ අගමැතිවරයා ඒ කැබිනට් මණ්ඩලය. අගෝස්තු 17 මේ ආණ්ඩුව අලුත් වුණා කියලා කිව්වට අලුත් වුණේ ආපහු අර හොරටේකුත් එක්ක ආණ්ඩුවක් හදාගත්තා මේ දෙකොල්ල එකතු වෙලා. ඒකනේ කරේ. ඒක අපිට ලැබිච්ච තොරතුරු අනුව දැනට නීතිපතිවරයා ළඟ තියෙනවා නඩු දාන්න ඕන කරන CID එක පරීක්ෂණ අවසන් කරපු, බ්‍රයිබරි කමිෂන් එක පරීක්ෂණ අවසන් කරපු පැමිණිලි 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා නීතිපතිවරයා ළඟ. හැබැයි නඩු දාන්නේ නැහැ. ඒ වගේම FCID එක පරීක්ෂණ අවසන් කරපු තොරතුරු රැස් කරපු ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න. ඔබට මතකයි බැසිල් රාජපක්ෂ මහත්මයා ආවේ දින 100 ඉවර වෙලා ලංකාවට. බැසිල් රාජපක්ෂ මහත්තයා ආපු ගමන් අත්අඩංගුවට ගත්තා. ඒක බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තට පස්සේ අත්අඩංගුවට ගැනීම නැවැත්තුවා. කොහින්ද ආවේ නියෝගය? අපිට දැනගන්න තියෙන විදිහට පොලිස්පතිවරයා නියෝගයක් දීලා තියෙනවා FCID එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට, අධ්‍යක්ෂකවරයාට පොලිස්පතිවරයාගේ අනුදැනුමකින් තොරව කිසිවෙක් අත්අඩංගුවට ගන්න ප්‍රශ්න කරන්න ගන්න එපා. ඒතර දැන් FCID එක පරීක්ෂණ අවසන් කරපු ෆයිල් 40කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි අපිට තොරතුරු තියෙන්නේ. කියන්නේ මේ ඒ අයට ලැබිච්ච පැමිණිලි වලින් හෙට දවසෙත් අපිට කට උත්තරයක් දෙන්න තියෙනවා අපි දීපු පැමිණිල්ලකට. ඒ කියන්නේ අපි දාපු පැමිණිලි වලින් අනෙකුත් ආපු පැමිණිලි වලින් FCID එකට බාර දීපු පැමිණිලි පරීක්ෂණ අවසන් කරපුවා 40කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යක්ෂකවරයා ළඟ තියෙනවා. අත්අඩංගුවට ගැනීමක් හෝ එතනින් එහාට නීතිය ක්‍රියාත්මක කිරීමක් කරගන්න බැරුව හේතුව පොලිස්පතිවරයාගේ ලියුම නිසා. අපි මේවා විමර්ශනය කරද්දී අපිට දැනුණා. ඒතකොට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට හැදිච්ච පැමිණිලි වලින් පැමිණිලි 150කට ආසන්න ප්‍රමාණයක් ගිහිලා තියෙනවා FCID එකට. අපිට තියෙන තොරතුරු අනුව. කියන්නේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ආපු පැමිණිලි ඒ 50ත් අනුව නඩු දාන්න ඕනේ. ඒතකොට ඒකෙන් 150ක් යනවා FCID එකට. ඒතකොට 70කට ආසන්න ප්‍රමාණයක් යනවා බ්‍රයිබරි කමිෂන් එකට. ඊට පස්සේ CID එකට ගිහිලා තියෙනවා 40කට ආසන්න ප්‍රමාණයක්. ඊට පස්සේ IGP ළඟටත් යනවා, පොලිස්පතිවරයා ළඟටත් යනවා 15ක් 20ක් ආසන්න ප්‍රමාණයක්. මේ අතර ප්‍රමාණයක් ගිහිලා තියෙනවා කියලා තමයි අපිට නිල නොවන තොරතුරු තියෙන්නේ. නමුත් අපි විශ්වාස කරනවා මේවා 99%ක්ම අපිට තහවුරු කරන්න පුළුවන් තොරතුරු ලෙස තියෙනවා. එතකොට මේ FCID එකට ගිය පැමිණිලි 150ට, බ්‍රයිබරි කමිෂන් එකට ගිය පැමිණිලි 75ට, ඊට පස්සේ CID එකට ගිය පැමිණිලි 40ට, පොලිස්පතිවරයා ළඟට ආපු පැමිණිලි 20ට, එහෙම නැත්නම් 15ට කෝ නීතිය ක්‍රියාත්මක වෙනවා. නඩු දාන්න බැරි නම් නඩු දාන්න බෑ, නීතිය ක්‍රියාත්මක කරන්න බෑ, මේ අවසන් කරන්න ඕන. FCID එකට එහෙම නැත්නම් මේක නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා මේ ක්‍රියාවලිය කොහේ හරි තැනක මේ ජනතාවට පේන ප්‍රතිඵලයක්. හැබැයි බොහොම කනගාටුයි කියන්නේ. මේ රටේ ජනතාවට දීපු බලාපොරොත්තු එහෙම පිටින්ම බිඳලා අපේක්ෂාවන් එහෙම පිටින්ම යට ගහලා හොරු දූෂිතව අල්ලන එක වෙනුවට දැන් හොරු දූෂිතව ස්ථානගත කරමින් ඉන්නවා යහපාලනය ඇතුලේ. දූෂිතයන් ස්ථානගත කරගනිමින් ඉන්නවා යහපාලනය ඇතුලේ. අර රාජපක්ෂ ආණ්ඩුව පෞල් පාලනය කරා වගේම හොරකම් කිරීම සඳහා දැන් ඉඩ හදනවා. ඒ විතරක් නෙමෙයි දැන් හොරු නඩ පිටින් යන්නේ. නේ? කියන්නේ නඩ පිටින් යන්නේ මේ ඩීල් කාර්යෝයි දෙගොල්ලම ආපහු දැන් අලුත් ඇමතිවරුන් ගොපු ඉස්සලා පදිංචි වෙලා ඉන්නේ. දෙගොල්ලම ඉන්න ඩීල් කාර්යෝයි දෙගොල්ලම. ඇමතිවරුන් ගොපු ඉස්සලා පදිංචි වෙලා දැන් ආපහු මේ වැඩේ පටන් අරන් තියෙන නිසා අපිට මේ තොරතුරු දැන් දිගට ලැබෙමින් තියෙනවා. ඉතින් කනගාටුවට කාරණේ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් කරන මහන්සි වෙච්ච මිනිස්සුන්ගේ
රාජපක්ෂ පෞල් පාලනය පරාජය කරන්න මහන්සි වෙච්ච මිනිස්සුන්ගේ බලාපොරොත්තුව තමයි මහජන දේපල කොල්ල කාපුවට දඬුවම් දෙන්න ඕනේ කියලා. අපි අහනවා මේ ආණ්ඩුවේ. අපි අහනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්. මේ මාස 11ට නඩු කීයක් දාලා තියෙනවද? දැන් කියයි මේ තොරතුරු නෑ අපිට අත්අඩංගුවට ගැනීම කරන්න බෑ රාජපක්ෂ මහත්තයා කරා නෑ. අත්‍යවශ්‍ය තොරතුරු තියෙනවා තියෙනවා. අපි දන්න පරීක්ෂණ මේ පොලිස්පතිවරයාගේ මේසෙවල තියෙන නඩු 25 30 ඉවර වෙච්ච පරීක්ෂණ. නීතිපතිවරයාගේ මේසෙවල තියෙන. FCID එකේ අධ්‍යක්ෂකවරයා ළඟ තියෙන ෆයිල් 40ම පරීක්ෂණ අවසන් කරපුවා. නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා. අපි CID එකට බාර දීපුවා. අපි CID එකට බාර දුන්නු මහින්දානන්ද අලුත්ගමගේ සජින් වාස් ගුණවර්ධනගේ පැමිණිලි. සජින් වාස් ගුණවර්ධනගේ ඇමරිකාවෙන් කොහොමද ටෙක්සාස් වල එයා මේ ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගනුදෙනු කරේ? සිංගප්පූරුවේ නෝනාගේ නමින් කොහොමද සමාගම් තියන් ගියේ? ඒ සමාගම් වලට කොහොමද සල්ලි ගියේ? ඒ සියලු විස්තර ගෙනත් දුන්නා. මහජන දේපල අවභාවිතාව ආයතාල ලෙස රැස් කිරීම නීති විරෝධී. ඒතකොට ඒවට නඩු දාන්න බෑ කියනවා නම් ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්න බෑ කියනවා නම් කිසිසේත් නෑ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ සජින් වාස් ගුණවර්ධන රජයේ සාක්ෂිකාරයෙක් කරගන්නවා මේ ආණ්ඩුව. රජයේ සාක්ෂිකාරයෙක් කරගන්නේ මොන නඩුවේද? අපි අහනවා ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයන් අහනවා සජින් වාස් ගුණවර්ධන සාක්ෂිකාරයෙක් කරගත්තේ මොන නඩුවේද? නඩු දාලා තියෙන දෙන්නෙකුටයි. ලලිත් වීරතුංග මහත්තයාට නඩුවක් දාලා තියෙනවා. සිල් රෙදි බෙදන්න මිලියන 680ක් ටීආර්එස්ගෙන් ගත්ත කියලා එතුමා සභාපති. අපි අහනවා ලලිත් වීරතුංග මහත්තයා නෙමෙයි ඡන්දෙ ඉල්ලුවේ. මහින්ද රාජපක්ෂ ඡන්දෙ ඉල්ලුවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයට තමයි සිල් රෙදි බෙදුවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සිල් රෙදි බෙදන්න ඉන්නකොට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග TRC සභාපති ලලිත් වීරතුංග නිසා TRC එකේ සල්ලි වලින් තමයි සිල් රෙදි ගන්න සල්ලි දීලා තියෙන්නේ. ඒ නිසා ලේකම් වලට වගකීමක් තියෙනවා. හැබැයි හොරා හිරේ නෙමෙයි. හොරා ගෙදර. ඡන්ද ව්‍යාපාරට වියදම් කරේ ජනාධිපතිවරණට වියදම් කරේ නොවැම්බර් මාසේ මේ සිල් රෙදි බෙදුවේ ජනාධිපතිවරණය වෙන්නේ. ඔහුට නඩු නැහැ. LOLC සමාගම LOLC සමාගමෙන් වාහන අරගෙන ඒවට ගෙව්වේ නැහැ කියලා දාපු පරීක්ෂණයට දාලා එක නඩුවක් දාලා තියෙන සජින් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ නඩු දෙක ඇරෙන්න බැසිල් රාජපක්ෂ හිරේ හිටියා. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිරේ හිටියා. මේ අය හිටියේ මේ මහජන දේපල අවභාවිතාව සම්බන්ධයෙන්. හැබැයි ඒවට දාලා නීතිය ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. තාජුඩීන් දෙවරක් මැරුවා. මේ ආණ්ඩුවත් කරේ ඒක. තාජුඩීන් කියන රග ක්‍රීඩකයාව ඝාතනයක් කියලා සැක කරලා පරීක්ෂණය අවසන් කරලා දැන් තාජුඩීන්ගේ ඇටකටු ඇවිදිනවා. යහපාලනය ඇතුලේ. තාජුඩීන්ගේ ඇටකටු ඇවිද්දවනවා යහපාලනේ. ඒ පරීක්ෂණයට අදාළ ඒවා මේවා අතුරුදහන් වෙනවා. නේ. දෙවරක් ඝාතනය කරා තාජුඩීන් ක්‍රීඩකයාව. ලැජ්ජ නැද්ද අපි අහන්නේ? රාජපක්ෂත් එක්ක හිටපු නඩේම ආපහු එකතු වෙලා ආණ්ඩුවක් හදාන දැන් මේ මොකද කරන්නේ දෙගොල්ලෝ එකතු වෙලා ආපහු හොරකම් වංචා දූෂණයට ගන්න සමහර අය දැන් අපි දන්නවා සමහර අමාත්‍යංශ ලේකම්වරු නැවත මේ ආයතන මේ යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරු සමහර ගිය ආණ්ඩුවේ අධ්‍යක්ෂකවරු සභාපතිවරු හිටපු කට්ටිය මේ ආණ්ඩුවේ අමාත්‍යංශ වල අතිරේක ලේකම්වරු සභාපතිවරු මේ ආණ්ඩුව ඇතුළෙම යහපාලන ආණ්ඩුව ඇතුළෙම පත් කරපු සමහර සභාපතිලා ලේකම්ලා ඉවත් කරලා තියෙනවා මේ වෙනකොට දූෂිත ක්‍රියාමාර්ග වලට සම්බන්ධ වෙච්ච නිසා. ඉතින් අපි අහනවා මේකද යහපාලනය? මේ ආණ්ඩුව යහපාලනය කියලා ජනතාවට කරපු බොරුව, වංචාව, දූෂණය හරි පැහැදිලි දැන්. නිසා අපි අහනවා මේ නඩු දාන්න බැරි හේතු රටට කියන්න ඕනේ. දැන් නිකන් එක එක්කෙනා එක එක ඒවා කියලා හරියන්නේ නැහැ. දැන් අවසානයේ මහා අර අවි ජාවාරමකට සම්බන්ධ වෙච්ච පාවෙන අභිගබඩා තිබිච්ච රටේ ජාතික ආරක්ෂාව පව අවදානමට ලක් කරපු ඇවන්ගාඩ්ලත් නිදහස් වෙනවා. පොල් ගෙඩියක් කඩපු මිනිහා හිරේ යනවා. ගමේ පොල් ගෙඩියක් කඩපු මිනිහා හිරේ යනවා. බඩගින්නට පොල් ගෙඩියක් කඩා ගන්න විකුණ ගන්න මිනිස්සුත් හිරේ යනවා. පාස්පෝර්ට් එක හොරෙන් හරි හදාගෙන රටේ ඉන්න බෑ කියලා පිටරට පයින්න හදපු තරුණයෝ අටුනායකද අත්අඩංගුවට ගත්තට පස්සේ හිරේ ඉන්නවා. පාස්පෝර්ට් දෙකක් තියෙන මිනිස්සු හිරේ යන්නේ නැහැ. දෙකක් හදා යන මිනිස්සු. එතෙන්ට යහපාලනය ගමන් කරලා තියෙනවා. දැන් මේ අය කරන්නේ බලය සඳහා හොරු තම තමන්ගේ ගොඩවලට බෙදා ගනිමින් ඉන්නේ. ඒ නිසා මෛත්‍රීපාල මහත්තයා කියනවා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න බෑ යාගේ අවසරයක් නැතුව. රනිල් වික්‍රමසිංහ මහත්තයා මැදිහත් වෙනවා මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගලවා වෙන් කිරීම සඳහා එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට බෙදීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය නඩු නොදා ෆයිල් පෙන්න බය කර තියන් ඉන්න තැනට ගිහිල්ලා ඉන්නවා.
එතකොට ඒගොල්ලොත් එක්ක මේක තුළ ආපහු හොරකම් කරපුවා බෙදා හදා ගන්නවා කියලා දැන් හරි තහවුරුයි. හරි තහවුරුයි. ඔබට මතක ඇති. ඔබත් මාධ්‍යවේදීන් සම්බන්ධ වෙන්නේ නැති. අර කුරුණෑගල මන්ත්‍රීවරයෙක් එහෙම හිටියා UNP එකේ අපි දාපු ෆයිල් පෙන්න කිව්වා හෙළිදරව්ව කියලා ඡන්දෙට කලින්. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද වෙද්දී ඇවන්ගාඩ් වෙනින් පෙනී ඉන්නවා මන්ත්‍රීවරයා බලනකොට. ඒ ඇවන්ගාඩ් සල්ලි වල කරා. ඒක තමයි ඉතින්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජනතාවගේ විශ්වාසය, මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව මේ අය අමුවේ ගණිකා වෘත්තියේ දෙවුවා කියලා තමයි අපි චෝදනා කරන්නේ. යහපාලන ආණ්ඩුව. මේ රටේ ජනතාව ජනවාරි 8 වෙනිදා පරද්දපු අගෝස්තු 17 වෙනිදා ජනතාව ආපහු විශ්වාස කරන් හිටියා අඩුම ගානේ මේකෙන් පස්සෙවත් එහෙම කරයි කියලා. හැබැයි ඒ කිසිවක් නැතුව අද හොරුත් එක්ක කරයක් දාගෙන හොරු ඔඩොක්කොට දාගෙන මේ ආණ්ඩුව මොකද කරේ? ජනතා විශ්වාසයේ ගණිකා වෘත්තිය දොලා තියෙනවා. නිසා දූෂණ විරෝධී හඬ ලෙස අපි තීරණය කරලා තියෙනවා. දූෂණ විරෝධී හඬ ලෙස අපි තීරණය කරලා තියෙනවා ඉදිරියට. මේ ආණ්ඩුව මේ විදිහට දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැතුව, වංචාකාරයන්ට දඬුවම් දෙන්නේ නැතුව ඩීල් දාලා දූෂිතයන් වංචාකාරයන් ආරක්ෂා කරමින් ඉන්නේ ඩීල් හරහා. ඒ නිසා ඇමතිවරුන්ගේ බිරින්දෑවරු අමාත්‍යාංශවල ඉඳන් ඩීල් දානවා. ඇමතිවරුන්ගේ සහෝදරවරු අමාත්‍යාංශවල ඉඳන් ඩීල් දානවා. කාර්ය මණ්ඩල ඉඳන්. නිසා අර හිටපු පරණ ආණ්ඩුවේ හිටපු කට්ටිය ආපහු මේ ආණ්ඩුවේ අමාත්‍යාංශවල දැන් කාර්යාලවල ඉඳගෙන ලොබි වල ඉඳන් ඩීල් දාන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මේ පරද්දපු පෞල් පාලනය වෙනුවට රනිල් මෛත්‍රී හවුල් පාලනය ඇතුළත් නැවත වතාවක් මහජන දේපල කොල්ලේට ඩීල් දැන් වැටෙමින් තියෙනවා. ඒ ඩීල් හරහා ජනතාවගේ විශ්වාසය බරපතල විදිහේ පහළ හෙලීමක් එහෙම නැත්නම් පාගා දෙමීමක් කරමින් තියෙනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට අපි තීරණය කරලා තියෙනවා මෙහෙම යන්න දෙන්න බෑ. ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න ඕනේ. අපි මේ රටේ ජනවාරි 8 වෙනිදා මේ දූෂිත පෞල් පාලනය පරාජය කරන්න මැදිහත් වෙච්ච සියලු ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලනවා. ආචාර්යවරු, මහාචාර්යවරු, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපි ඉල්ලනවා. අපි මේ වෙනකොටත් ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඒ වගේම කලාකරුවන්, වෘත්තීය වේදීන් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා. මේ ක්‍රියාමාර්ගයට මෙහෙම යන්න දෙන්න බෑ නිසා මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී ජනතාව තමන්ගේ දරුවට බෙහෙත් පෙත්ත නැති වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙනම කරපු සල්ලි වලින් ඩීල් දාලා හොරා කාපු නිසා. බෙහෙත් පෙත්ත ගෙනකොට එකෙන් නැත්තම් සේලයින් බෝතල ගෙනකොට එකෙන් හොරා කාපු නිසා. නිලැඳුම් ටික බෙදනකොට එකෙන් මිලියන දහස් ගණක් හොරා කාපු නිසා. දැන් අපි අහනවා අධ්‍යාපන ඇමති නිලැඳුම වෙනුවට මුදල් වවුචරයක් දෙන්න හදනවා නිලැඳුම් බෙදලා දීමෙන් මිලියන 1000ක විතර වංචාවක් වුණා කියලා. අපි අහනවා කොහෙද පැමිණිලි කරේ? වංචාවක් වෙලා නම් පැමිණිලි කරන්න ඕනේ. තමන්ගේ අමාත්‍යාංශේ වැඩ බාරගත්තාට පස්සේ එහෙම පැමිණිලි නෑ කාටවත්. දැන් මේ ඇමතිවරු හිටියා තමන්ගේ අමාත්‍යාංශවල වෙච්ච හොරකම් වංචා සම්බන්ධයෙන් කවුරුවත් පැමිණිලි දාන්නේ නෑ. ඒ නිසා දූෂණ විරෝධී හඬ හැටියට අපි හැමදාම ජනතාවත් එක්ක මේ කාරණේ පිළිබඳව සාකච්ඡා කරා. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා මේ පිළිබඳව රටට කියන්නේ. ඒ නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය 9 වෙනිදා 12 වෙනි මාසේ. අපි දූෂණ විරෝධී දිනය නිමිති කරගෙන රටට වැදගත් තොරතුරු ප්‍රමාණයක් හෙළි කරන්න කටයුතු කරනවා. හැබැයි අපි 9 වෙනිදා වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. මොකද එක දිනයක ඒක සමරලා හරි එක දිනයක ඒකට විරුද්ධව සාකච්ඡා කළා හරියන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ 23 වෙනිදා දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් සූදානම් කරලා තියෙනවා දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට. අපි මේ රටේ මේ පාලනය පිහිටවන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට ගේන්න ඒකාධිපති පෞල් පාලනය රාජපක්ෂ පෞල් පාලනය පරාජය කරන්න මැදිහත් වෙච්ච මේ රටේ මේ ජනවර්මය නිර්මාණය කරන්න මැදිහත් වෙච්ච සියලු ප්‍රගතිශීලී ජන කොටස් වලින් අපි ඉල්ලනවා. ආචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් අපි ඉල්ලනවා. උගතුන් බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලනවා. කලාකරුවන්ගෙන් අපි ඉල්ලනවා. ඒ විවිධ සංවිධානවල සිවිල් පුරවැසියන්ගෙන් අපි ඉල්ලනවා. දැන් මේ නැවත වතාවක් ජනතාවගේ විශ්වාසය මේ විදිහට ජනතාවගේ විශ්වාසයත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න හදන මේ ක්‍රමයට එරෙහිව පාරට බහින්න අපිත් එක්ක එකතු වෙන කෙනෙක් ඉල්ලීම කරනවා. ලබන 23 වෙනිදා අපි දැවැන්ත විරෝධතා පාගමනක් සූදානම් කරලා තියෙනවා. ඒ දැවැන්ත විරෝධතා පාගමනත් එක්ක මේ රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවෙන් අපි ඉල්ලනවා එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න ඩීල් කාර්යයන්ට එරෙහිව නීතිය ඩීල් පැත්තක දාලා නීතිය ක්‍රියාත්මක කරන බලපෑම් කරන්න දූෂණ විරෝධී හඬත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම දෙසැම්බර් මාසේ අපි මේ සිදුවෙච්ච සිදුවීම් සහ ගනුදෙනු සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සිදුවීම මහ බැංකු බැඳුම් කර වංචාව ඇතුළු සිද්ධි ගණනාවක් පිළිබඳව තොරතුරු
ලිඛිතව රටට ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් සාක්ෂි සහිතව රටට ඉදිරිපත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව පොත් ලෙසම print කරලා ජනතාවටපත් කරනවා. පොත් ලෙස මුද්‍රණය කරලා ජනතාවටපත් කරන්න කටයුතු කරනවා. මේ මහා පරිමාණ වංචා දූෂණ වල තියෙන තොරතුරු සහ වගේ සාක්ෂි සහිතව. එක්ක අපිට ඒතකොට නඩු දාන්න. එතකොට මේ නඩුව හරහා අපි ඔප්පු කරලා පෙන්නනවා. මෙන්න මේ ආයතන වලට බ්‍රයිබරි එකට එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට එහෙම නැත්නම් නීතිපතිවරයාට පොලිස්පතිවරයාට නඩු දාන්න නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණාට පස්සේ අපිට නඩු දාන්නේ මේ නිසා අපි එතනින් පටන් ගන්නවා. ඒ නිසා එතනින් අපි නවතින්නේ නැහැ. නිසා මේ 23 වෙනිදා දැවන්ත උද්ඝෝෂණයත් ලබන දෙසැම්බර් මාසයේ දැවන්ත සම්මන්ත්‍රණයකුත් කොළඹදී අපි සූදානම් කරනවා මේ හෙළිකිරීම සමග එළිදැක්වීම සමග. ඒ වගේම අපේ නීතිඥ මණ්ඩලය මේ පිළිබඳව ඉදිරියට නීතිමය මේ අපේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අපි සාකච්ඡාවක ඉන්නවා. ඒ නිසා මේ ජනවරම නිර්මාණය කරන්න සියලු දෙනාට නැවත වතාවක් අපි ඉල්ලා හිටින්නේ මේ ජනවරමට පයින් ගහලා පිටුපාලා නැවත ඩීල් කාර්යොත් එක්ක එකතු වෙලා ඩීල් දාලා ජනවරම ගණිකා යුත්තේ දෝපු මේ යහපාලන ආණ්ඩුවට එරෙහිව මේ රටේ මහජන දේපොළ කොල්ල කාපු ඒ කොල්ලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වෙන්න ඒ සඳහා කටයුතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම කරන ගමන් දූෂණ විරෝධ හඬ සංවිධානයේ ලෙස අපි ඉදිරියට ගන්නා වූ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා දූෂණ විරෝධ හඬ සංවිධානයේ ජාතික කමිටු සමාජික නීතිඥ තුෂාර රණතුංග මහත්මයාට මම ආරාධනා කරනවා අපි ගන්නා වූ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියට ඔබට පැහැදිලි කරන්න කියලා. පහුගිය ආණ්ඩුවේ හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂගේ දූෂිත පවුලත් ඒ වටා හිටපු කල්ලියන් මේ රටේ ජාතික ධනය මහා කෝටි ප්‍රකෝටි ගණනින් හොරගම් කරපු විරුද්ධව දූෂණ විරෝධී හඬ සංවිධානය විදිහට පසුගිය ජනවාරි 8 වෙනිදාන් පස්සේ ජනවාරි 13 වෙනිදා ඉඳන් පැමිණි දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන වන කොළඹ මූල්‍ය අපරාධ කොට්ටාසය කොළඹ අපරාධ කොට්ටාසය පොලිස්පතිවරයා සහ අල්ලස් කොමිසමට පැමිණිලි සාක්ෂි සහිතව ලිඛිත සාක්ෂි සහිතව තොරතුරු සමග 170ක් පමණ පැමිණිලි කරලා තියෙනවා. මේවට මේ මහා ආයතන විසින් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. පැමිණිලි දෙකකට ඇරෙන්න. මේ පෞද්ගලිකව අපි ඉදිරිපත් කරපු පැමිණිලි මීට අමතරව විවිධ සංවිධාන තවත් ආයතන වලින් මේ ආයතන වලට පැමිණිලි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි අහනවා දූෂණ විරෝධී හඬ සංවිධානයේ විදියට අපි ඉදිරිපත් කරපු පැමිණිලි 170න් තව 168ක් එහෙම්ම තියෙනවා. ඒවා උපරිම සාක්ෂි සහිතව තොරතුරු සහිතව ඔප්පු කරන්න පුළුවන් විදියට ඒ ආයතන වලට කරන්න කාර්යභාරයක් අපි ඉතුරු කරන්නේ නැතුව ඉදිරිපත් කරපු පැමිණිලි වලට මොකද වුනේ කියලා. විශේෂයෙන්ම කොළඹ මූල්‍ය අපරාධ කොට්ටාසේ පැමිණිලි 40කට වඩා වැඩි ප්‍රමාණයක් විමර්ශන කටයුතු අවසන් අපි දන්නවා. විමර්ශන කටයුතු අවසන් කරපු පැමිණිලි 40ක් අඩුම ගානේ පොලිස්පතිවරයාගේ බලය පාවිච්චි කරලා පොලිස්පතිවරයා මේවට නවත්තගෙන තියන් ඉන්නෝ අඩුම ගානේ මහේස්ත්‍රාත් අධිකරණයකට තොරතුරු වාර්තා කරලා කියන්නේ ෆැක්ස් රිපෝට් කරන්නවත් නැතුව නඩුවක් දාන්න තව කල් ඕනනම් තොරතුරු තියෙනවා තොරතුරු ටික වාර්තා කරන්න පුළුවන් අධිකරණයකට ෆැක්ස් රිපෝට් කරන්න පුළුවන් එහෙම කළා නැහැ. ඒ වගේම මේ ආයතනවල තවත් පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් නීතිපතිවරයා ගාව තියෙනවා. නීතිපතිවරයා නඩු දාන්න නැතුව නිසි උපදෙස් දෙන්න නැතුව නීතිපති උපදෙස් නැතුව තියෙනවා. නීතිපතිවරයාට බලපෑම් තියෙනවා අපි දන්නවා. අධිකරණ ඇමතිවරයාගෙන් බලපෑම තියෙනවා. අධිකරණ ඇමතිවරයා මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව නොමග යවමින් පහුගිය ආණ්ඩුවේ හොරු ටික ආරක්ෂා කරමින් ඉන්න හින්දා නීතිපතිවරයාට බලපෑම් කරමින් එම නඩු පවරන්න නැතුව තියෙනවා. අපි කියනවා මෙම ආයතන මෙම ක්‍රියාමාර්ග ගන්න මෙහෙම ක්‍රියාමාර්ග නොගන්න නිසා දූෂණ විරෝධී හඬ සංවිධානය වන අපේ මූලික අයිතිවාසිකනුත් ජනවාරි 8 වෙනිදා මේ අලුතෙන් මහින්ද රාජපක්ෂ පාලනයේ විරෝධී එකතු වෙච්ච සියලුම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙනවා. ඒකින්ද අපි කියනවා මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැත්නම් එම ආයතනවල නිලධාරීන්ට අපගේ මූලික අයිතිවාසිකම් කඩවීමට විරුද්ධව සහ එම ආයතන වලටත් විරුද්ධවත් අපි ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අපි දන්නවා පැහැදිලිවම එවන්ගාට් සිද්ධිය හෙට නඩු පවරන්න පුළුවන්. නඩු පවරන්නේ නැහැ. නඩු පවරන්නේ නැතුව විජේදාස රාජපක්ෂලගේ බලපෑම් මත ඒ නඩු තියන් ඉන්න නඩු පවරන්නේ නැතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුතා යෝසිත රාජපක්ෂ කෙලින්බ සම්බන්ධ තාජුදීන් මරණය ඒකේ තොරතුරු වාර්තා කළා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 3 අනසේප්පේ බහලා තියෙන නඩුව හෙට නඩුව එළියට ගන්න පුළුවන්. එහෙම ගන්නෙ නැහැ. අපි කියනවා
මේ ආයතන වලට ගන්න නීතිමය ක්‍රියාමාර්ග ඔබ නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැතුනොත් ඔබ ආයතනවල පෞද්ගලිකව බලපෑම් කරන නිලධාරීන්ට විරුද්ධවත් ආයතන වලට විරුද්ධවත් අපි අපේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. විශේෂයෙන්ම මේ පොලිස්පතිතුමා කොළ මූල්‍ය අපරාධ කොට්ටාසය CID එක පොලිස්පතිවරයාට කියපු පැමිණිලි වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඇතිදී නඩු පවරන්න ඇතිතරම් කරුණු තුනදී පොලිස්පතිවරයා විසින් බලපෑම් කළා නවත්තගෙන තියෙනවා විමර්ශන අවසන් නඩු 40කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ වගේම නීතිපතිවරයා නඩු පවරන්න පුළුවන් අපි ඉදිරිපත් කරන ලද පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් බලපෑම් මත අපි විශේෂයෙන්ම අවධානය කරනවා අධිකරණ ඇමතිවරයාගේ බලපෑම් මත නීතිපතිවරයා නවත්තගෙන තියෙනවා. අපි ඉල්ලා සිටිනවා වහාම මේවට නඩුව ජනතාවට සාධාරණ ඉෂ්ට ගන්න කියලා. ඔබට පැහැදිලි ඇති මොකද පහුගිය දවස්වල නීතිඥ තුෂාර රන්තුංග මහත්මයා කිව්වා වගේ නීතිපති දෙපාර්තමේන්තුව ඍජු බලපෑමක් අධිකරණ ඇමතිවරයන් කරනවා කියන කාරණේ තහවුරුයි. මොකද තිලක් මාරපන මහත්මයා ඉල්ලාස් වෙනකොට ඔහු කිව්වේ මම ඉල්ලාස් වෙන්නෙත් නැහැ ගෝඨාභය අත්අඩංගුවට ගන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වීම මේ රාජපක්ෂගේ කැමැත්තට. ඉස්සල්ලා තිබුණේ ඒ රාජපක්ෂලාගේ කැමැත්තට දැන් තියෙන්නේ මේ රාජපක්ෂගේ කැමැත්තට. නැතු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අධිකරණයට නැත්තම් නඩු දානවද අත්අඩංගුවට ගන්නවද තීරණය කරන්නේ විජේදාස රාජපක්ෂ නෙමෙයි. ඒ කියන්නේ ඔහු ඊටාම පැහැදිලි ඔහු ඍජුව බලපෑම් කරන එක තමයි නීතිඥ තුෂාර රන්තුංග මහත්මයා පැහැදිලි කරේ. නීතිපතිවරයාට මේ බලපෑම් තියෙනවා. එහෙම නැත්නම් නීතිපතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ ඩීල් කාර්යොත් එක්කත් එකතු වෙලා මේ වැඩේ කරනවා. ඒ නිසා අපි මේ දෙගොල්ලන්ටම විරුද්ධව මේ ආයතන ප්‍රධානීන්ට විරුද්ධව අපේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට යන්න අපි කටයුතු කරනවා. මොකද මේ නිලධාරීන් මේ රටේ මහජන විශ්වාසය මේ අවභාවිතාව යොදවන. නිසා ඒ අය තමන්ගේ රාජකාරිය නොකරා සිටීම තමයි මේ කරන්නේ. අපි ඒක අභියෝගයට ලක් කරන්න කටයුතු කරනවා. ඒ නිසා දූෂණ විරෝධී සංවිධානය හැටියට අද අපි මේ පුවත්පත් සාකච්ඡාව ඔබට කැඳෙව්වේ. ලබන 23 වෙනිදා මේ රටේ ජනතාවට ඔබට මේ රටේ දූෂණයට වංචාවට විරුද්ධ ප්‍රගතිශීලී සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා මේ ඩීල් කාර්යොත් එක මේ ඩීල් දාන එක නවත්තලා නීතිය ක්‍රියාත්මක කරන රජයට බලපෑම් කරන්න මේ විරෝධතා පාගමනත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක. ඒ සඳහා මේ රටේ සියලු බුද්ධිමතුන් කලාකරුවන් උගතුන් සියලු දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ ජනවරම නිර්මාණය කරන්න මැදිහත් වෙච්ච සියලු පුරවැසියන් අපි ඉල්ලා හිටනවා 23 වෙනිදා අපේ මේ පාගමනට අපිත් එක්ක එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න කියන කාරණේ. ඒ වගේම අපි දෙසැම්බර් මාසයේ මේ පිළිබඳව රටට තොරතුරු සහිතව මේවා පොත් හැටියට මුද්‍රණය කරලා පිළිදක්වන්න කටයුතු කරනවා. ඒ වගේම ඉදිරියේදී අපේ නීතිඥ මණ්ඩලයේ සූදානම් ඉන්නවා දූෂණ විරෝධී සංවිධානය හැටියට මේ අපේ මූලික අයිතිවාසිකම් කඩීමට එරෙහිව පොලිස්පතිවරයා ඒ වගේම නීතිපතිවරයා ඇතුළු මේ ආයතන ප්‍රධානීන්ට එරෙහිව මූලික අධිකරණවල අපේ අයිතිවාසිකම් කඩීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා ඒ අය තමන්ට බලපෑමක් නැත්තම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැත්තම් උසාවියට ඇවිල්ලා කියයි අඩුම තරමේ මොකද්ද වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාරණා පිළිබඳව දූෂණ විරුද්ධ හඬ අවදියෙන් සක්‍රියව මැදිහත් වෙමින් තියෙනවා. අපි ඔබෙන් මාධ්‍යවේදී හිතවතුන් හිතන නිසා අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ හඬ ජනතාවගේ හඬ බවට පත් කරන්න ඔබ ලබා දුන් සහයෝගය වගේම ඉදිරියටත් මේ කටයුතුත් එක්ක අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියන ආරාධනය කරමින් අද අපේ පුවත්පත් සාකච්ඡාවේ මූලික කරුණු පැහැදිලි කිරීම අවසන් කරනවා. ඔබට යම් කරුණක් තියෙනවා නම් පැහැදිලි කරගන්න දැනගන්න ඔබට පුළුවන්. අපි මේක ඉස්සලාම දැන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට. ඒගොල්ලෝ සියලු දේවල් FCID එකට දාලා තිබුණා. FCID එක හරහා තමයි ඊගා පරීක්ෂණ කළා තියෙන්නේ. ඉතින් මේ සිදුවීම එනකොට දිගට අපි ඇවන්ගාඩ් එක පමණක් නෙමෙයි අපි මේ රටේ ප්‍රධාන විශේෂයෙන් හෙජින් ගනුදෙනුව පිළිබඳව ETF මුදල් වංචාව පිළිබඳව ඒ වගේම රාජපක්ෂ බුත්තු කාර්යස් පදපුවා කොළඹ පහලා ඒ වගේදී විදුලි බල මණ්ඩලයේ බිල් කියන නොගෙපේව ඇසිට විශාල පැමිණිලි ප්‍රමාණයක් කියන්නේ මිග්යානා ගනුදෙනුව ඊට පස්සේ මහ බැංකුව බැඳුම් කර වංචාව මේ ආණ්ඩුව කරපු ඇවිල්ලා මොකද ඒවා තවදුරටත් එහෙමම යනවා මාමල බෑනලා එකතු වෙලා බැඳුම් කර මිලදී ගැන ආපහු අර්ථසාධක කර්මදුරට පටවන එක කරනවා තව ඒ සමාගම ඒ වගේ ඉස්සර යනවා. ඉතින් අපි මේ දාපු සියලු දේවල් ඒගොල්ලෝන්ගේ පැත්තෙන් අපිට නිශ්චිත නිලල නැසන වුණත් අපි තොරතුරු හොයාගත්තා. ඒවා සියල්ල FCID එකට CID එකට බ්‍රයිබරි කමිෂන් එකට යවලා තියෙනවා.
නෑ අපි දිගට මේ පිළිබඳව විවිධ අවස්ථාවල ජනමාධ්‍ය දැනුවත් කරමින් ක්‍රියාමාර්ග ගත්තා. දැන් අපි එතනින් එහාට පියවරක් තියන්න ඕන කියන අදහස තමයි අපි ඉන්නේ. ඒ නිසා එතනින් එහාට පියවර තියන්න දූෂණයට එරෙහි සියලු දෙනාට දේශපාලන පක්ෂවලට ජනමාධ්‍යවේදීන් ලෙස ඔබට විශ්වවිද්‍යාල ආචාර්යවරු කලාකරුවන් බුද්ධිමතුන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ ඩීල් කාර්යයන්ට එරෙහි ක්‍රියාමාර්ග වලට එරෙහිව අපි සක්‍රිය නොවුනොත් එහෙම නැවත වතාවක් මහජන දේපල කොල්ල කව මිනිසුත් එක්ක එකතු වෙලා මේ අය ජනතා විශ්වාසය නැවත වතාවක් යට ගහනවා. ඒ නිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා ඒ සිත සම්බන්ධව.